මේ කලා නිර්මාණවල අයිතිය පිළිබඳව අද ලෝකේ විවිධ රටවල් ඒ පිළිබඳව පෙනී හිටින ওই නිර්මාණවල අයිතිය වෙන්නේ. කවදාක මගේ තාත්තගේ සින්දු විකුණලා නැහැ. හැබැයි ඒවා පාවිච්චි කරන්න අවසර දීලා තියෙනවා. හැබැයි ඉන්දියාවට ලංකාවේ ගුවන් විදුලිය කොපිරයිට් ගෙව්වා. අපි දන්නේ නැහැ. කොමිෂන් සංගීත කණ්ඩායම තුන්හෙලේ කැලෑ තුල සිංහ පැටවු සින්දුව භාවිතා කළ නන්දාමාලි මහත්මිය ගායනා කරන සම්මානිත මහාචාර්ය සුනිල් ආරරත්න මහත්මයා කිසියම් නීතිමය කාරණාවකට යනවා. මම දන්නවා ඇඩ්වර්ටයිසින් බජට් එකක් යන්නේ කීයද කියලා. රයිට් ටීවී එකක ඇඩ්වර්ටයිසින් 30 සෙකන්ඩ් එකක් ඒගොල්ලන් ප්ලේ කරන්න කොච්චර ගන්නවද කියලා ඒක අපි දන්නවා. ඒක අපිට බොරු කරන්න බෑනේ. ඒ සදාචාරය උගන්වන්න දෙනවා නම් අපිට අපි ඒගොල්ලන්ට කියන්නේ ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගේ සදාචාරය හදාගන්නකෝ. ඒකට ඒව ඔක්කොම බලලා අපි ඒගොල්ලන්ට කිව්වා අපිට මෙච්චර ගාණක් ඕනේ. ඕගොල්ලන් රියැලිටි වැඩසටහනකට අපේ සින්දු පාවිච්චි කරනවා. 60000ක් කියලා කිව්වාම 60000ක් කියන්නේ නිකන් ඒගොල්ලන්ට මේ channel එක වහන්න වෙනවා කිව්වා 60000ක් දුන්නොත් එහෙම අපිට 60000 කියප එක ඒගොල්ලන්ට දෙන්න පුළුවන් කිව්වා රුපියල් 200යි ෆ්‍රීකවෙන්සිස් කාටවත් විකුණන්න බෑ ෆ්‍රීකවෙන්සි එකක් කවදාවත් මගේ කියලා ඉවරලා කෝටියක් දීලවත් ගන්න බෑ රයිට් ඒවා මේ මහ ජනතාවට අයිති දීපල මෙතන සමහරක් අය මේක බිස්නස් එකක් පැත්තෙන් අර්ථකථනය කරනවා ඔව් මේක බිස්නස් එකක් ඔව් මේක බිස්නස් එක ඇත්තටම දැනගන්න ඕනේ සංගීතය කියන්නේ ව්‍යාපාරයක්. මියුසික් බිස්නස් කියන්නේ ඒකට. එhmenan මම කියනවා මගේ තාත්තගේ එක සින්දුවක් ගහන්න එපා රියැලිටි ෂෝ එකට. මගේ තාත්තගේ සින්දුවල එන්නේ මේ රියැලිටි ෂෝස් වැඩ කරන්නේ ඔක්කොම යන්නේ. අසංග ලයිව්. අම්මා මේ වස විසනති රසගුණ පිරි දාසකොකෝ සුදු පොල් තෙල්. ලංකාවේ ගුණත්වයෙන් යුතු පොල් තෙල් නිෂ්පාදනයකට ලැබිය හැකි උසස්ම සහතිකය වන 5 star rating සහතිකය ලබාගත් ප්‍රමුඛතම සුදු පොල් තෙල් සන්නාමය දාසකොකෝස්. මදු ඔයාට? දාසකොකෝස්. අපි අද අසංග ලයිව් ඇවිල්ලා ඉන්නේ ටිකක් වෙනස් විදිහේ බොහොම සුවිශේෂ තැනකට. ලංකාවේ මේ වගේ තැනක් තියෙනවා නම් ඒ මෙතන විතරයි. මේ පර්ල් බේ ඉන්ස්ටිටියුට් එකේ ඉන්නේ. අපි උපන් දවසේ ඉඳලා බොහෝ වෙලාවට සින්දු අහනවා. පළවෙනි සින්දු අහන්නේ සමහර වෙලාවට අපේ අම්මා මුමුණන ගීයක් වෙන්න පුළුවන්. මේ උපන්දා ඉඳලා අපේ ජීවිතයේ අවසාන හුස්ම දක්වා අපිට ඇහෙන මේ කලා නිර්මාණ අපේ ජීවිතයේ ලේවලට බද්ධ වෙනවා. ඒ නිසා අපි ඒවා ගායනා කරන ශිල්පීන්ට සමහර වෙලාවට අපි දන්නේ නැහැ මේක ලිව්වේ කවුද සංගීතය කවුද කියලා. නමුත් අපි ඒ අයට ලොකු ආදරයක් ලොකු බැඳීමක් ඇති වෙනවා. ඒක සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් ආත්මීය බැඳීමක් කියලා. එහෙමනම් මේ කලා නිර්මාණවල අයිතිය පිළිබඳව අද ලෝකේ විවිධ රටවල් ඒ පිළිබඳව පෙනී හිටින ওই නිර්මාණවල අයිතිය වෙන්නේ. අපේ රටේ ඕන කෙනෙකුට ඕන තැනකින් ඕන දෙයක් අරගෙන කරන්න පුළුවන් වගේ එකක් පේන්න තියෙනවා. ඒ නිසා මේ කලා නිර්මාණවල සැබෑ අයිතිය තියෙන්නේ කාටද? ඒ වෙනුවෙන් කොහොමද පෙනී හිටින්නේ? කවුද මේව ආරක්ෂා කරන්නේ කියලා. අද අපි අසංග ලයිව් සාකච්ඡාව පවත්වන්න හදන්නේ මේ රටේ සංගීතය වෙනත් දිශානතියකට රැගෙන ගියපු නව සංගීත මානයන් සොයා යමින් ලංකාවේ සංගීතයට ජාත්‍යන්තරයේ වටිනාකමක් ලබා දීපු මේ රටේ යුග ගණනාවක් තවමත් අපි අහන ගීත නිර්මාණ ගණනාවක හිමිකාරීත්වයේ තියෙන සරත් දසනායකයන්ගේ ආදරණීය පුත්‍රයා රංග දසනායක මහත්මයා ඔඩියෝ ඉංජිනේර රංග දසනායක කිව්වම තමයි රටම දන්නේ. ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. ඒ වගේම අපේ වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය කලාවට අද්විතීය මෙහෙවරක් කරපු රූෂන් බුලත් සිංහලයන්ගේ ආදරණීය පුත්‍රයා හර්ෂ බුලත් සිංහල කියන්නේත් ගීත ගායනා කිරීම ඒ වගේම වැඩසටහන් ඉදිරිපත් කිරීම විශේෂයෙන්ම මේ ශිල්පීන්ගේ අයිතිය වෙනුවෙන් රයිට්ස් වෙනුවෙන් පෙනී හිටින බොහොම සුවිශේෂ කෙනෙක් අයිබෝන් කියලා පිළිගන්නවා. මේ කාරණාවේදී අපි පහුගිය දවස්වලත් දැක්කා විශේෂයෙන්ම දැන් අපි මාධ්‍යයෙන් ගීත රස විඳිනවා. දැන් අපිත් මාධ්‍ය තුල ඉන්නේ වසර ගණනාවක් දශක දෙකකට වැඩි කාලයක්. නමුත් අපි අතිනුත් මේ වැරද්ද වෙලා තිනවා. මේක අපි මිය යන්න කලින් හරි ගැස්සුවේ නැත්තම් අපිට මේක වෙනුවෙන් අපේ දරුවන්ටත් වන්දි ගෙවන්න සිද්ධ වෙයි. ඒ නිසා අපි ගුවන් විදුලියේ ඒ කාලේ ගීතයක් අහනකොට මේ ගීතය පද රචනා කරේ ලූෂන් බුලත් සිංහල.
මේකේ සංගීතය සරත් දසනායකයන්ගේ ගායනය අසවලා කියලා කියනවා. හැබැයි දැන් එහෙම එකක් නැහැ. ඒ නිසා අපි හිතාගෙන ඉන්නේ මේ අසවලාගේ සින්දුව කියලා. දැන් මේක ලෝකේ තත්ත්වය මීටදී වෙනස්. ලෝක සංගීතයත් එක්ක විශේෂයෙන්ම ලෝකේ රයිට්ස් පිළිබඳව මම හිතන්නේ ඔබ වසර ගණනාවක් ලංකාවෙන් පිට හිටියා වැඩ කරා. ඇත්තටම මේක පිටරටවල ලෝකේ තත්ත්වය බලමුකෝ කොහොමද කියලා අපි හැමතිස්සෙම සංසන්දනය කරන්නේ අර මෙහෙමයි මෙහෙම නෑනේ කියලා. අපි එතනින් මේ කතාව පටන් ගමු. ඔව් ඒ කියන්නේ ඒකට හේතුව සංග මෙහෙමයි. ලෝකේ අපි දන්නවනේ බුද්ධිමය දේපල කියන එක සම්බන්ධයෙන් ඒක හියුමන් රයිට් එකක් හැටියට සලකන්නේ. මේක ඒ කියන්නේ ප්‍රංශයේ ඔය තිබිච්ච විප්ලවයක් එක්ක ඇති වෙන හියුමන් රයිට්ස් හරහා විශාල අරගලයකින් දිනා ගන්න එකක් තමයි මේ බුද්ධිමය දේපල අයිතිය. ඒක ඊට පස්සේ මේක යම් ලේඛනයකට ඇවිල්ලා ඒක ලෝකේ එකතු වෙලා ඒවා ඩිස්කස් කරලා ඒ දේ කියන්නේ ඒවල එක්ස්පර්ටිස් ලගේ තියෙන සහභාගීත්වය ඔස්සේ මේ බුද්ධිමය දේපල හැසිරෙන්නේ කොහොමද බුද්ධිමය දේපල කියන්නේ මොකද්ද එතකොට මේක වහෙන පරාසයක් තුල විශාල පරාසයක් තුල විහිද යන සබ්ජෙක්ට් එකක් බවට පත් වෙනවා ඒක ප්‍රකාශන හිමිකම් කියලා අපි අද කතා කරනවා අපේ සංගීතය තුල එතකොට සමහරක් අය කියනවා මේකට පේටන්ට් රයිට් එකක් තියෙනවා නැත්නම් ට්‍රේඩ්මාර්ක් රයිට් එකක් තියෙනවා කියලා සමහරක් අය කියනවා. එතකොට පේටන්ට් කියලා ගත්තාම අපි දන්නවා මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් හරි මොන හරි දෙයක් නිර්මාණය කරද්දී ඒකේ හැඩයට පේටන්ට් එකක් තියෙනවා. දැන් අපි ගමු මොකක් හරි ඔය ප්‍රසිද්ධ ඩ්‍රින්ක් බීම බෝතලයක් ගත්තොත් ඒ බීම බෝතලේ හැඩයක් තියෙනවා. ඒ හැඩේ හැම කෙනාටම පාවිච්චි කරන්න බෑ. ඒකට පේටන්ට් එකක් තියෙනවා. එතකොට ඒ අයිතිය ආරක්ෂා කරලා තියෙනවා. එතකොට ඒ බීම බෝතලේ නමක් ගහලා තියෙනවා. ඒක ට්‍රේඩ්මාර්ක් එකක්. රයිට් ඒ ට්‍රේඩ්මාර්ක් එක වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ. අපි කඩේක නමක් ගත්තත් අද තියෙන ලොකු ඒ හැම දෙයකටම අයිතියක් තියෙනවා. එතකොට ඒ වගේම අයිතියක් තමයි මේ ප්‍රකාශන හිමිකම් කියන මේ කොපිරයිට් කියන එක මේ ගීත රචකයෙකුට සංගීතඥයෙකුට ලැබෙන. එතකොට ගීත රචකයෙකුගේ සංගීතඥයෙකුගේ මේ කොපිරයිට් එකත් එක්ක ඒකට ඈඳෙන තව ගොඩාක් රයිට්ස් ගොඩක් තියෙනවා ඊට පරිබාහිර. රයිට්. එතකොට මේක අඳුර ගන්නවා ලෝකය මේ කොපිරයිට් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ බුද්ධිය මෙහෙවා කරන කටයුත්තක්. එතකොට බුද්ධිය මෙහෙවා කරන කටයුත්තකදී කෙනෙක් කියන අපි ඒක කියන්නේ මේක අන්ටැන්ජිබල් මේ අස්පර්ශ උරුමයක්. ස්පර්ශ මේ එකක් කියන එක tangible object එකක් කියලා. හැබැයි tangible කියන්නේ tangible object එකක් බවට පත් කරනවා ස්පර්ශ කරන්න පුළුවන් object එකක් බවට පත් කරන නිර්මාණකරුවෙක්. දැන් තමුන්ගේ සිතුවිල්ලනේ තමුන්ගේ සිතුවිලි සමුදායක් ඔස්සේ කෙනෙකුට හිතෙනවා මම මේ වචන ටික ලියනවා කියලා. එයා ඒක කොලේක ලියනවා. කොලේක ලියපු ගමන් ඒක tangible object එකක්. ඒක බලන්න පුළුවන් කෙනෙකුට ඒක ස්පර්ශ කරන අහස දිහා බලන් ඉන්න කෙනෙකුට හිතෙනවා සැන්දේ අහස වගේ සැරසි මට එන්න කියලා. එතකොට ඒක ලිය වෙනවා. රයිට්. එතකොට ඒකට මියුසික් කරද්දි කෙනෙක් ඊට පස්සේ එයා ඒක යටට ස්වර රචනාවක් කරනවා. බුද්ධිමය දේපලක් ඒක. ඒක ඊට පස්සේ එතනින් පස්සේ ඒක ඈඳෙනවා මේක ගායනා කරන ගායිකාවක් හෝ ගායකයෙක් වෙනවා. රයිට්. ඊට පස්සේ ඒක ඒ නිර්මාණය ප්‍රොඩියුස් කරන්න ඕන කරන ඒ කියන්නේ ඒක යම්කිසි ඔබ්ජෙක්ට් එකක් බවට පත් කරන්න කියන්නේ අපි හිතමු CD එකක් හරි මොනවා හරි කැසට් එකක් හරි කරන ප්‍රොඩියුසර් කෙනෙක් වෙනවා ඊට පස්සේ මේකට ඈඳෙන විශාල තව නීති සමුදායන් එක්ක ඇති වෙන රයිට්ස් වර්ග ගණනාවක් තියෙනවා. එතකොට අපේ ලංකාවේ බුද්ධිමය දේපල පනත අපිට ඉස්සෙල්ලම ලැබෙන්නේ 1948 අපි බර්න් කන්වෙන්ෂන් එකට අස්තම් කරද්දී. ඊට කලින් නොතිබුණා කියන්න බෑ. සුදු අපි බ්‍රිටිෂර්ස්ලගේ පාලනය යටතේදී 1911ත් අපේ රටේ තිබුණා බුද්ධිමය දේපල පනතක්. එතකොට ඊට පස්සේ ඒගොල්ලන් මේ රට දාලා යද්දී අපි බර්න් කන්වෙන්ෂන් එකට රැටිෆයි කරනවා 1948. එතකොට අර මං කියපු අර අතීතයේ ඇති කරගත්ත සම්මුතීන් ඔස්සේ අපි එකඟ වෙනවා ඒව ආරක්ෂා කරන්න මේ රටේ. නේ? ඒකනේ අපි කරගන්නේ මේ. බර්න් කන්වෙන්ෂන් එකට අස්සම් කරන තැනම අපි කියන්නේ මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ආරක්ෂා කරන අර මිනිස්සු වෙන ෆයිට් එකක් දීලා දිනාගත්ත දේ මේ රටේ ආරක්ෂා කරන්න අපි එකඟ වෙනවා කියන එක. එතකොට අපි ඒකට එකඟ වෙලා ඊට පස්සේ ටික කාලයක් යනවා ඇවිල්ලා 1979 අපිට ආවේනික ලංකාවට ආවේනික බුද්ධිමය දේපල පනතක් හදනවා 52 අංක 52 දරන බුද්ධිමය දේපල පනත 1979. ඒක හදලි වෙරලා ඒකෙන් ටික කාලයක් යනවා. ඒ 1979 එක එන්නේ දිවංගත ලලිත ඇතුළත් මුදලි මහත්තයා මේක ගේන්නේ පාර්ලිමේන්තුවට වෙන කිසි හේතුවක් හින්දා නෙමෙයි. ඒ වෙද්දී මේ රටේ විශාල Sony, NEC, Microsoft මේ විශාල පේටන්ට් එක ට්‍රේඩ්මාර්ක් එක මහ විශාල Nike මේවා එනවා Adidas විවෘත ආර්ථිකයත් එක්ක මේක එනවා. එද්දී එතකොට මේක ගේන්න සිද්ධ වෙනවා. මොකද අර මිනිස්සුන්ගේ අයිතීන් මේ රටේ ආරක්ෂා කරන්නේ.
එතනදී මේ පිට ඉන්න මේ මිනිස්සෙක්ගේ පේටන්ට් රයිට් එකක් කොපිරයිට් එකක් ආරක්ෂා කරන්න ඒක ඉස්සෙල්ලම ලංකාවට එන්නේ. ඒ වෙද්දිත් අපේ අය ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා, අරේ ගිහිල්ලා තියෙනවා, මෙහෙ ගිහිල්ලා තියෙනවා, විශාරද අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කවුරුත් නිර්මාණකරුවෝ ඒත් කතා කරේ නැහැ කොපිරයිට් එකක් සම්බන්ධයෙන්. ඒක දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඉන්දියාවට ලංකාවේ ගුවන් විදුලිය කොපිරයිට් දෙව්වා. අපි දන්නේ නැහැ. ඒ ගීත ගායනා කරනවාට, ඒ ගීත පාවිච්චි කරනවාට ගුවන් විදුලිය ගහනවාට කොපිරයිට් ගෙවලා තියෙනවා. ඉතින් ඒක නිසා මේවා කිසි දෙයක් අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අපේ අය මේවා ගැන හෙව්වේ නැහැ. හොයාගෙන ගියේ නැහැ. ඊට පස්සේ අපි ටික කාලයක් එනවා ඇවිල්ලි ඉවරලා 1981 ඉස්සලම හදනවා SLPRS කියලා ඉවරලා සංවිධානයක් බුද්ධිමය දේපල පනත යටතේ තිබිච්ච කලෙක්ටිව් සොසයිටි එකක්. ඊට පස්සේ නොයේකුත් දේවල් සිද්ධ වෙලා 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත අපිට ලැබෙනවා. මේ අවුරුදු 40ක් වෙනවා අසංග දැන් 41ක් බුද්ධිමය දේපල පනතක් ඇවිල්ලා මේ රටට. right? මේ පනත ඇවිල්ලත් 1979 ඉඳලා අද වෙනතුරු මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අද වෙද්දී අපයෝජනය වෙනවා මේ ලංකාවේ. මේකට මොකක් හරි හේතුවක් තියෙනවානේ. එක්කෝ අපි ඥානාන්විත නැහැ. බුද්ධිමය දේපල කියන්නේ ඥානයනේ. තමුන්ට පොඩි බුද්ධියක් තියෙන්න ඕනේ බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්න. එහෙමනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන. දැන් මේ ප්‍රශ්නේ අපි හොයාගෙන යද්දී අපිට බොහොම මෑතකම ලැබෙන දේවල් තමයි අපි දකින්න කරන්න තියෙන දේවල් තමයි මේ වයලේෂන් එක. මේ බුද්ධිමය දේපල අපයෝජනය. මේ ඇබියුස් එක. අවභාවිතය. මේක සංවිධානාත්මක කටයුත්තක්. හිතාමතා සංවිධානාත්මකව කරන කටයුත්තක්. ඒකට රාජ්‍ය මැදිහත් වෙලා තියෙනවා. ඒ රාජ්‍යත් එක්ක සම්බන්ධ සමහරක් වෙනත් ආයතන මේකට මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම බුද්ධිමය දේපල ආරක්ෂා කරන්න කාර්යාලයක් ලංකාවේ තියෙනවා. බුද්ධිමය දේපල කාර්යාලය කියලා. මේ කාර්යාලය 1979 ඉඳලා අකර්මණ්‍යයි. අදටත් කිසිම නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක කොපිරයිට් එක ආරක්ෂා කරගන්න බැරි වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මේකට විශාල ප්‍රශ්න ගොඩක් මේ පිටිපස්සේ තියෙනවා. දැන් මේ විශාල ප්‍රශ්න ගොඩ වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් වගේ ඔබ මේ වෙනුවෙන් බොහෝ දේවල් කරා කියලා අපි දන්නවා මේ මාධ්‍ය තුල ඉන්න අය. නමුත් මේක එළියේ ඉන්න ප්‍රේක්ෂකයා රසිකයා මේක තේරුම් ගන්න ඕනේ මේ රටේ මහ ජනතාව. මොකද ඒ අය තමයි මේ දෙන ඕන දෙයක් බාරගන්නේ. නමුත් ඒ අය මේක හරි විදිහට බාර ගන්න දැනුවත් කරන්න ඕනේ. විශේෂයෙන් අපි අහලා තියෙන්නේ මේ නිර්මාණ කාර්යයේ එදමින් බොහොම නිහඬව ඉන්න කෙනෙක් විදිහට තමයි රංගදසනායක කියන නම පිළිබඳව හැමෝම කතා කරන්නේ. නමුත් ලංකාවේ මේ සංගීත ශාස්ත්‍රයේ විශේෂයෙන්ම බාතියලගේ ආගමනයත් එක්ක ඒකේ බෑක්බෝන් එක වගේ ඉන්නේ ඔබ. එතකොට දැන් බාතියලා මේ රයිට්ස් වෙනුවෙන් පෙනී හිටිනවා බොහෝ දේවල් කරනවා. ඇත්තටම ඔබ දකින්නේ කොහොමද මේ ප්‍රශ්නේ හරි ලේසි පහසු නැති තැනකට දැන් ගිහිල්ලා තියෙන්නේ? ඔබ කොහොමද රංගයි මේ ප්‍රශ්නේ දකින්නේ? මම අසංග ඇත්තටම මේකට සම්බන්ධ වෙන්නේ මේ හර්ෂත් එක්ක මේ කාර්යයට දැන් බොහොම මෑතකදී ඇත්තටම. මොකද මම සම්බන්ධ වෙලා හිටියේ ඇත්තටම මේ වෙළඳ දැන්වීම් ශාස්ත්‍රයත් එක්ක මුගක් කාලයක්. ඒතර ඒ වෙනකොටත් ඇත්තටම මම ඒ වෙළඳ දැන්වීම් සම්බන්ධව ඒ කාලේ ওই වෙළඳ දැන්වීම් වලට ගීත පාවිච්චි කරන එකට මම හුඟක් විරුද්ධව සහ ඒ සමහරක් ආයතන ඒවා පාවිච්චි කරනකොට මම ඒගොල්ලන්ව දැනුවත් කරලා තියෙනවා හුඟක් මේ නිර්මාණ ශිල්පීන්ට මේවට ගෙවීමක් කරන්න ඕනේ. ඒතර ඒ වෙනකොට ලංකාවේ එහෙම ආයතනයක් තිබ්බේ නැහැ. ඇත්තට මම දැනගෙන හිටියෙත් නැහැ එහෙම ආයතනයක් තියෙනවා කියලා. දැන් හර්ෂ කිව්වා වගේ 1981 ඉඳලා ආයතනයක් තිබිලා තියෙනවා. ඉතින් කවුරුත් අපි දැනුවත් නැහැ ගැන. ඒ කියන්නේ එහෙම ආයතනයක් තිබ්බට එකකින් වැඩක් වෙලත් නැහැ. කවුරුත් දැනුවත්වත් නැහැ. ඉතින් ඒ නිසා ඒවා අපිම කරගත්තා. ඒ කියන්නේ වෙළඳ දැන්වීම් ශාස්ත්‍රය ඇතුලේ. හැබැයි මේ ගීත නිර්මාණ කියන එකේදී මේ ඕක මට දැනගන්න හම්බෙන්නේ මම පසු කාලේ ඉන්න හර්ෂ මට කතා කරලා හර්ෂ එක ඔස්කා කියන ආයතනයක ඉඳලා ඊට පස්සේ ඒකෙන් වෙන් වෙලා හර්ෂ ඇක්පෝ කියන ආයතනයක් පටන් ගන්නවා. ඒතර ඇක්පෝ කියන ආයතනයේදී හර්ෂ මට කතා කරලා කිව්වා රංග මෙන්න මෙහෙම සංවිධානයක් අපි පටන් ගන්නවා. ඔයාගේ තාත්තගේ නිර්මාණ ආරක්ෂා කරගන්න අපිත් එක්ක එකතු වෙන්න. අන්න එතනදී තමයි මම ඇක්පෝ කියන ආයතනයට සම්බන්ධ වෙන්නේ. එතකොට එතනදී සහ දැන්
ඔබට ඇත්තටම ඔහු කියනකම් මේක අවශ්‍ය වෙන්නේ නැත්තේ ඔබ තාත්තගේ නිර්මාණ විකුණමින් ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි නෑ ඒ නිසා ඔබ ඒක හොයන්නේ නෑ ඔබ ඔබේ ගමනක් නෙන්නේ මාගේ ගමන මං කවදාකවත් මගේ තාත්තගේ සින්දු විකුණලා නෑ හැබැයි ඒවා පාවිච්චි කරන්න අවසර දීලා තියෙනවා හැබැයි ඒක මම අවසර දුන්නේ මමත් නෙමෙයි මොකද මගේ නංගි තමයි ඒ වෙනකොට තාත්තගේ නිර්මාණ වලට අයිතිය එයාට මම පවර්ලා දීලා තිබ්බා මොකද මම පිටරට ගිය නිසා ඉතින් ඒ නිර්මාණ ඔක්කොම නංගි තමයි කරේ එතකොට එයා හරහා සමහරක් ඔය CD ප්‍රොඩියුසර්ස්ලා එහෙම තාත්තගේ ගීත ලෝය කෙනෙක් ගාව අස්සම් කරලා ඒකට මුදලක් ගෙවලා ඒක අවසර අරගෙන ඒව පාවිච්චි කරලා තිබ්බා. ඒ තත්ත්වයට අපි ඒක හදාගෙන තිබ්බා. හැබැයි පස්සේ කාලෙක ඒක ඒවා ඒ කියන්නේ මේ වයලේෂන් එක දිගින් දිගටම වුණා. ඒ කියන්නේ අපි දැන් නොදැනුවත්ව හුඟක් තැන්වල තාත්තගේ නිර්මාණ පාවිච්චි වුණා. දැන් ඔබ ඔය කියන දැන් CD තැටියක් සඳහා කරනකොට මුදලක් දීලා ගන්නවා. අපිට මතකයි ඔය 90 ගණන් වල ප්‍රොමිසස් සංගීත කණ්ඩායම තුන්හෙලේ කැලෑ තුලසිංහ පැටවු සින්දුව භාවිතා කළ නන්දාමාලි මහත්මිය ගායනා කරන සම්මානිත මහාචාර්ය සුනිල් ආරරත්න මහත්මයා කිසියම් නීතිමය කාරණාවකට යනවා. දැන් අද රටේ වැඩි හරියක් ඊටාම ප්‍රකට වෙලා තියෙන මේ රියැලිටි වැඩසටහන් වල ඔබේ පියා සංගීත නිර්මාණය කරපු ගීත, ඔබේ පියා පද රචනා කරපු ගීත අදටත් ඕනේ තරම් මේ ස්ටාර් සින්දු හැදුනට තවම අහන්නේ මිනිස්සු රස විඳින්නේ තරඟයක උඩට එන්නේ ඒ සින්දු කියලානේ. ඒතකොට ඒ නිර්මාණ භාවිතා කරද්දී ඒවට කිසියම් ප්‍රතිලාභයක් මේ ශිල්පීන්ට ලැබෙනවද? එහෙම නැත්නම් ඒකේ ඒ රයිට් එකට සැලකීමක් කරනවද මේ මාධ්‍ය ආයතන? නෑ අනිවාර්යෙන්ම නෑ සංග. ඒක තමයි අදටත් අපිට මේ දැන් තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඒක තමයි මම දැන් කියගෙන මම මේ සම්බන්ධ වුණාට පස්සේ තමයි මම දැනගන්නේ හර්ෂලා කරන මේ දේ ඇක්පෝ කියන ආයතනෙන් හර්ෂය ඒ කාලෙදි කරගෙන ආපු දෙයින් ඇත්තටම ඒකේ ඒ තිබ්බ හිටිය මෙම්බර්ස්ලාට ප්‍රතිලාභයක් තිබ්බා. මොකද ඒ වෙනකොට හර්ෂ මේක ස්ටඩි කරලා තියෙනවා මේ සබ්ජෙක්ට් එක. ඊට පස්සේ මේ හර්ෂ රටවලට ගිහිල්ලා මේක ගැන ඒ සෙමිනාර්ස් වලට ගිහිල්ලා ඒවා ඉගෙනගෙන ඇවිල්ලා ලංකාවේ මේ ප්‍රැක්ටිස් එක මෙහෙත් එයා කරගෙන ගියා. එතකොට ඒකෙදි එක්තරා කොටසක් ඒකට හිටියා ඒකට අනුගත වෙලා. ඒ කියන්නේ අපි මෙහෙම එකක් තියෙනවා මේකෙන් අවසරයක් ගන්න ඕනේ. එතකොට ඒ අවසර අරගෙන ඒ සමහරක් ෂෝස් වලදී ආපු සල්ලි පවා අපේ මෙම්බර්ස්ලාට ගෙවුවා. කියන්නේ මගේ තාත්තට උනත් ඒ කියන්නේ මාස 3න් 3ට හර්ෂලා මේ කතුරු භාගෙ කිව්වා. එතකොට ඒ එන ෂෝස් වලින් ගත්ත ගානෙන් අපිට කොටසක් එනවා. එතකොට ඒක තමයි හරි සිස්ටම් එක. හැබැයි දැන් මේ වෙනකොට ඔය කියන ඇක්පෝ ආයතනයේ තියෙන වෙන තැනක හර්ෂකෙන් දැන් අයින් වෙලා ඉන්නේ. එතකොට ඒක ආය පාරක් ඒ හර්ෂ ගොඩ නගාගත්ත අවුරුදු ගානම ආය පාරක් පස්සට ගිහිල්ලා අවුරුදු 10ක් හර්ෂයක හදාගෙන ආව නම් ඒ අවුරුදු 10 ආය පාරක් back to zero. ආය මුලට ආය මුල ඉඳලම දැන් පටන් ගන්න වෙලා තියෙනවා. මොකද ඒ හුඟක් ප්‍රශ්න ඇති වුණා. ඉතින් ඒක ඇත්තටම මෙතන කතා කරන්න ගියොත් ලොකු සාකච්ඡාවක් වෙයි. ඉතින් ඒක අපි එතනින් නවත්තමු. හැබැයි දැන් මේ වෙනකොට දැන් ඔය කියපු රියැලිටි වැඩසටහන් වලදී අපි මේ සාකච්ඡාව ඔය ඇක්පෝ එකයි අපි ඉන්ඩිවිජුවලි ඊට පස්සේ youth group කියලා වෙනම එකක් හදාගත්තා. ඔය මේ ඔක්කොම තරුණ සංගීත නිර්මාණ ශිල්පීන් එකතු වෙලා මේ ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කරලා මාධ්‍යත් එක්ක මේ මාධ්‍යයේ තියෙනවනේ දැන් ඔය ඒගොල්ලන්ගේ මොකද්ද කියන්නේ විද්‍යුත් මාධ්‍යවේදීන්ගේ සංගමයක්ද මොකද්ද කියලා සංසදයක්ද මොකද්ද කියලා හදාගෙන ඒකලත් එක්ක සාකච්ඡා කරා. ඒගොල්ලන්ත් එක්ක සාකච්ඡා කරාම තමයි ඒගොල්ලන්ගේ මේ දැන් ඔය කතා කරන සදාචාරය කොච්චරද කියනවනම් රයිට් අපි බොහොම ඒ කියන්නේ අපි දන්නවනේ මම ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 20 ගාණක් අසංග. ඒතකොට මම දන්නවා ඇඩ්වර්ටයිසිං බජට් එකක් යන්නේ කීයද කියලා. රයිට් ටීවී එකක ඇඩ්වර්ටයිසිං 30 සෙකන්ඩ් එකක් ඒගොල්ලන් ප්ලේ කරන්න කොච්චර ගන්නවද කියලා ඒක අපි දන්නවා. ඒක අපිට බොරු කරන්න බෑනේ. එතකොට අනිත් ඉන්න මේ නව පරපුරේ ඔක්කොම වැඩ කරන්නේ මේ මීඩියත් එක්ක. ඒතකොට ඒගොල්ලන් හොඳටම දන්නවා මේගොල්ලන් කොච්චර මේවට අය කරනවද කියලා. එතකොට ඒවා ඔක්කොම බලලා අපි ඒගොල්ලන්ට කිව්වා අපිට මෙච්චර ගාණක් ඕනේ. ඕගොල්ලන් රියැලිටි වැඩසටහනකට අපේ සින්දු පාවිච්චි කරනවා. හරි. එතකොට අපි මුලින්ම පටන් ගත්තේ කීයද 60ක් නේ 60000ක් කියලා කිව්වාම 60000ක් කියන්නේ නිකන් ඒගොල්ලන්ට මේ channel එක වහන්න වෙනවා කිව්වා 60000ක් දුන්නොත් එහෙම අපිට. හරිද? එතකොට ඔයා හිතන්නේ ඒගොල්ලන් ඔයා ඇහුවොත් එහෙම ඒගොල්ලන් කීයක්ද අපිට දෙන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම 60000 කියප එක ඒගොල්ලන්ට දෙන්න පුළුවන් කිව්ව රුපියල් 200යි. හරිද? දැන් එතනින්ම පේනවනේ ඒගොල්ලන්ගේ සදාචාරය කොච්චරද කියලා. සාර රේට් කාඩ් එකක් ගත්තොත් තප්පර. ඔව් ඒ දැන් ඒ සදාචාරය
කියන්නෙත් ඒගොල්ලන් මේ අනවසරෙන් පාවිච්චි කරලා ඉවර වෙලා සදාචාරය ගැන කතා කරන්නේ. සදාචාරය එන්න ඕනේ එහෙම නෙමෙයි. සදාචාරය කියන වචනේවත් තේරුම දන්නේ නැති ඒක දන්නේ ඒක මිනිස්සු කොටසක් අපිට කියලා දෙන්න හදනවා සදාචාරය මොකද්ද කියලා. සදාචාරය කියන්නේ ඒකේ අවසරය අරගෙන ඒ මිනිස්සයා කැමති නම් ඒක පාවිච්චි කරනවා නැත්නම් නැහැ. එහෙම නැතුව ඒක බලෙන් පාවිච්චි කළා. ඒකට ඝන සල්ලි ඕගොල්ලන් මේ අපේ මේවා පාවිච්චි කරනවා මේකට අපිට මෙච්චර ගෙවන්න කියනකොට අපිට ඇඟිල්ල දික් කරනවා අපිට සදාචාරයක් නැහැලු ඒගොල්ලන්ට එහෙම ගාණන් කියන්නේ. දැන් මගේ තාත්තගේ සින්දුව මගේ තාත්තාගේ ඕනේ මගේ සින්දුව. ඔව්. මිල තීරණය කරන්නේ මමනේ. ඔව්. ඒක ඔයාටවත් මේ කොහෙවත් ඉන්න මීඩියා එක්කෙනෙක්ටවත් මේ අඩු ගානේ මේ ගාමන්ට් එකටවත් බෑ රජයකටවත් බෑ ඒකේ මිල නිර්මාණය කරන්න. ඒකේ නිර්මාණකරු මම. ඒකේ අයිතිකාරය මම. එතකොට කොහොමද ඒගොල්ලන් සදාචාරයක් කතා කරන්නේ? ඔන්න ඔතන තමයි අද තියෙන්නේ අසංග ඔය ප්‍රශ්නේ. එතකොට අසක දැන් ඔකට මම පොඩි දෙයක් එකතු කරන්නම් මේ රංග කියපු කාරණාවට. ඒ කියන්නේ දැන් සදාචාරය කියන එකේදී අපි දකිනවා ඒ කියන්නේ සදාචාරාත්මක විය යුත්තේ එක පාර්ශවයක් නෙමෙයිනේ. පාර්ශවයන් දෙකම සදාචාරාත්මක. දෙපාර්ශවයම සදාචාරාත්මක විය යුතුයිනේ. මම දකින්නේ මේ අපිට තියෙන්නේ අසංග අපේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක්. අපිට ලොකු මේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි කියනවානේ අපි හරි ලිටරසි වලින් අපි මාර ස්කේල් එකක ඉන්න රටක් කියලා ඉවරලා. ඒ කියන්නේ අපේ මිනිසුන්ට ඇත්ත ඔය මොකක් හරි මේ එකක් කියාගත්තාම අපිට පුළුවන් වනදා කොහොම හරි දනිපනි ගහලා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියව ගන්න පුළුවන් නේ. ඒකත් හරියට කියවෙන්නේ නැහනේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා නෙමෙයිනේ ගොඩක් අය කියන්නේ තාම. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියවගත්තට ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ අර්ථය දන්නේ නැහනේ. උතරනේ තියෙන ප්‍රශ්නේ. ඕකම තමයි මේ සදාචාරයට වෙලා තියෙන්නේ. සදාචාරය කියන එක කියවගත්තට සදාචාරය කියන්නේ මොකද්ද කියන වචනේ අර්ථය දන්නේ නැතිකම. එතනයි තියෙන ගැටලුව. දැන් ඕක එන්නේ අධ්‍යාපනය. ওই ප්‍රශ්නේ ඉන්නේ අධ්‍යාපනය. දැන් මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම් අසංග මේ මාධ්‍ය සදාචාරය කොහොමද කෙලසුනේ කියන එක මේ රටේ. හොඳේ? මේක අපි හැමෝම දැනගන්න ඕනේ. මේවා අපි සමහරක් වෙලාවට විවෘතව කතා කරන්නේ නැහැ. මේවා විවෘතව කතා කරලා කවුරුත් මේ රටේ මිනිස්සුන්ව දැනුවත් කරලා නැහැ. සහ මේව කතා කරාම අහවලා ඊට පස්සේ වැඩසටහන වල ගේනවා. ඒවා අපිට වෙලා තියෙන්නේ. අපේ සින්දු ගහන්නේ නැහැ කියලා බය වෙනවා. ඊට පස්සේ ඒවට යන්නේ නැහැ. ඒවට ඉන්නේ නැහැ. කමන්නේ අපිට එහෙම අවශ්‍ය නැහැ. අපි එහෙම පස්සෙන් ගිහිල්ලත් නැහැ කවදාවත් මේ එහෙම ඉල්ලගෙන. නමුත් මේ අපේ ලංකාවේ තිබුණානේ ඔයාට මතක ඇති ඔයා පොඩි කාලේ ඔයාගේ ෆුට් සයිකලයට ගහනවා ලයිසන් ප්ලේට් එකක්. ඔව්. ඒ වගේම ඔයාට මතක ඇති අපි කියන්නේ තමුන්ගේ ගේ ළඟම තියෙන කියන්නේ මොකක්ද ඒකට කියන්නේ තැපැල් කාර්යාලයට ගිහිල්ලි ඉවරලා පොතක් අරන් ගිහිල්ලි ඉවරලා ලයිසන් එකක් අරගෙන එනවා රේඩියෝ එක අහන්නයි ටීවී එක බලන්නයි. ඔව්. ඔයාට මතකද ඒක චෙක් කරන්නත් ඉස්සර ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා චෙක් කරනවා ඒක ඒ අදාළ මේක අරගෙන තියනවාද කියලා. ඔයා දන්නවද මේ ලයිසන් එක මේ ලංකාවේ ඉතාම කුමන්ත්‍රණකාරී වයින් කරපු එකක් කියලා. දන්නවද? කවුරුත් දන්නේ නැහැ මේ රටේ. මේ රටේ එක්තරා කාලයක 1996 වෙද්දි තිබිච්ච රාජ්‍ය ඇවිල්ලි වරලා ප්‍රකාශයට අපි ඕගොල්ලන්ට නිකන් ටීවී බලන්න දෙනවා. රයිට්? නිකන් රේඩියෝ අහන්න දෙනවා කියලා. මිනිස්සු මාර විදියට මේ අපේ මිනිස්සුන්ට නිකන් දෙනවා නම් නිකන් දෙන හරකගේ දත් බලන්නෙත් නැහනේ. අන්න ඒ වගේ අස්සයාගේ දත් බලන්නෙත් නැති වගේ දෙමළ පත්‍රයේ හරි කියවනවා වගේ ඔව් වැලි හොරි හරි කමන්නේ නැහැ නිකන් දෙනවා නම් කියලා ගම්වල කතාවක් තියෙනවා. ඔව් එහෙමනේ. ඒ වගේ මේක මාර පුදුම විදියට උදම් මැනුවනේ. අපිට නිකන් රේඩියෝ අහන්න පුළුවන් දැන් ඉස්සරහට නිකන් ටීවී බලන්න. ඒකෙන් ඔයාගේ මගේ අයිතිය උදුරගත්තේ අසංග. රයිට්? සමාජයට මොකද මේ සියලුම ෆ්‍රීකවෙන්සිස් මේගොල්ලන් පාවිච්චි කරන කාගේද අයිතිය? ජනතාවගේ අයිතිය. ෆ්‍රීකවෙන්සිස් කාටවත් විකුණන්න බෑ. ෆ්‍රීකවෙන්සි එකක් කවදාවත් මගේ කියලා ඉවරලා කෝටියක් දීලවත් ගන්න බෑ. රයිට්? ඒවා මේ මහ ජනතාවට අයිති දීපල. ඒගොල්ලන් මහ ජනතාවට අයිති දීපල ඒ සංඛ්‍යාතයේ තුලින් තමයි මේ විනාශය කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ මිනිස්සයාගේ අයිතිවාසිකම උදුරගෙන. මොකද මට මතකයි මොකක් හරි වැරදි මේ මට හරියට කාලවකවානෝ මතක නැහැ. මොකක් හරි වැරදි තොරතුරක් ගුවන් විදුලියේ හරි මොකක් හරි ප්‍රචාරය කරලා මේකට විරුද්ධව කෙනෙක් නඩු දැම්ම මේ ලයිසන් එක යටතේ. මට තියෙන ෆන්ඩමෙන්ටල් රයිට් එකක් මේගොල්ලන් උල්ලංඝනය කරයි කියලා ඉවරලා.
ඒ නඩුවත් එක්කම තමයි මේ තමුන්ට ඔයාට තියෙන අයිතිය උදුරගත්තේ මේ තමුන්. ඒ කියන්නේ මේ වැරදි විදියට මේ වැරදි දේ කරන්න අවස්ථාව හදලා දුන්නේ කවුද මේ රටේ? වැරදි විදියට සංඛ්‍යාත විකුණලා වැරදි විදියට මේ ලයිසන් එක මිනිසුන්ගේ අයිතිය මේ හොරා කාලා අපිට මතකයි අපි මේ සාකච්ඡාව කරගෙන යන කාලෙක 2010-12 වගේ කාලෙක එක්තරා අමාත්‍යවරයෙක් කිව්වා ඕක ගැන කතා කරන්න එපා කියලා. ඔව් මේ මෑතකත් හිටියා ඒ අමාත්‍යවරයා මේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙලා එයා කිව්වා ඕක ගැන කතා කරන්න එපා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් දන්නවා ඒගොල්ලන් මොකද්ද කරේ කියලා. ඉතින් ඒක නිසා ඒ ලයිසන් එක උදුරගත්ත දවසේ ඉඳලා තමයි අසංග මේකොල්ලන් කවුරු හරි දෙයක් බලාගෙන ඉද්දී යටින් ගුරුකම් මන්තරකම් අරවා මේවා ඔක්කොම මේ යට බාර් ගහන්න ගත්තේ නිවුස් බාර්. දකුණු පැත්තේ බාර් වල බැටරි කරගෙන ගත්තේ. මේ පැත්තේ ඇන්කර් කරගෙන ගත්තේ. අද ඔයාට බලාගෙන ඉන්න පුළුවන් ද ටෙලිනාට්‍යයක් හරි මොකක් හරි කාගේ හරි නිර්මාණයක් මොනවාද පෙන්වන්නේ ඔයගොල්ලන්ට? සදාචාරයේ මාධ්‍ය ගැන මාධ්‍ය සදාචාරයේ උගන්වන්න දෙනවා නම් අපිට අපි ඒගොල්ලන්ට කියන්නේ ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගේ සදාචාරය හදාගන්නකෝ නේ. ඒගොල්ලෝ සදාචාරය හදාගෙන කතා කරන්න එන්න අපේ සදාචාරය. මාධ්‍ය නීති රීති සදාචාරය පිළිබඳව තියෙනවා වෙනම පොතක් තියෙනවා කෝඩ් ඔෆ් කන්ඩක්ට් කියලා. ඔව් කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් තියෙනවා. අපි මම යුනිවර්සිටි එකේ ඉගෙන ගද්දී ප්‍රොෆෙසර් ජේ.බී. දිසානායක මහත්තයා අපේ මේ කියන්නේ ජනමාධ්‍ය ගැන මේ වෙක කළේ ලෙක්චර්ස් කරේ. ඊට පස්සේ මම ওই ප්‍රසිද්ධ ආයතනයක මම වැඩ කරන්න ගියා. වැඩ කරන්න ගියාම මම තේරුම් ගත්තා මේ සදාචාරය ඒකේ තියාගන්න බෑයි කියලා. මම හම්බෙච්ච වෙලාවේ මම මේ ප්‍රොෆෙසර් සර්ට කිව්වා මේ සර් උගන්වපුවා කිසි දෙයක් අපිට මේවල කරන්න ඒ ඉගෙන ගන්න විතරයි ඕවා කරන්න යන්න එපා. උඹට ජොබ් එක තියාගන්න ඕන නම් ඒවා පැත්තකටලා හිටපන්. ඉතින් අන්න එහෙම තත්ත්වයක් තියෙන්නේ. අපි දන්නවා අද වෙද්දිත් මාධ්‍ය ආයතනවල වැඩ කරන මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන තත්ත්වය. ඉතින් ඒකෙන්ද ඒකොල්ලන්ට අපි කියන්නේ අපිට සදාචාරය උගන්වන්න එන්න එපා. අපි සදාචාරය දන්නවා. අපි සදාචාරය ඉගෙන ගත්ත මිනිස්සු. සදාචාරය කියන වචනේ තේරුම හොඳටම දන්නවා අපි. අපි ඒකින්ද තමයි අපේ නිර්මාණකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න පෙළ ගැහිලා තියෙන්නේ. අපි පුංචි විරාමයකට ගිහිල්ලා තවත් කතා කරමු. අසංග ලයිව්. Dream Ron, live beauty. දැන් මේ සඳහා මේ නිර්මාණ හිමිකරුවන්ට තියෙන අයිතිය වෙනුවෙන් පෙනී හිටින ඔබේ ආයතනයෙන් ඇත්තටම මේගොල්ලන්ට කොහොමද පිහිට වෙන්නේ කියන කාරණාව. දැන් ලංකාවේ කලා ශිල්පීනුත් විවිධ තැන්වල තමන්ගේ නිර්මාණ විවිධ අයට බාර දීලා විවිධ ප්‍රශ්න තියෙනවනේ. ඒ අයට ජීවත් වෙන්න විදිහක් නැතුව ඒ අය විවිධ කාරණා තියෙනවා. එතකොට ඒගොල්ලොන් වෙනුවෙන් දෙන රැකවරණය පිළිබඳවත් යමක් කතා කරන්න එපා. දැන් මේ රයිට් එක වෙනුවෙන් පෙනී හිටිනවා වගේම ඒ අයට ඔබේ ආයතනයට සම්බන්ධ වෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්. මේ ආයතනයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ ගැන කියනවනම් යමක්. ඔව් ඒතනදී මම හිතන්නේ රංග අපි ඉස්සෙල්ලාම අපි සාකච්ඡා කරන්න ඕනේ ඇයි අපි මේ ආයතනය හැදුවේ කියන එක. ඒ කියන්නේ එතනින් තමයි අපිට එන්න වෙන්නේ. මෙවැන්නක අවශ්‍යතාවය ඉතා පැහැදිලිනේ. ඔව්. ඒ කියන්නේ මේක හැදුවේ ඇයි කියන එකේදී රංග ඉතාම පැහැදිලිව ඉස්සෙල්ලා කිව්වා අපි ඇක්පෝ කියලා සංවිධානයක කටයුතු කරා. එතකොට රංග 2000 මම හිතන්නේ 2015 ඉඳලා ඇක්පෝ එකේ මෙම්බර් කෙනෙක් හිටපු පරණම මෙම්බර් කෙනෙක් ඉන්න. එතකොට මේ රංග හැබැයි ඒකේ කළමනාකාරී කටයුතු වලට එකතු වෙන්නේ 2019 වගේ ඊටාම මෑත කාලෙක. එහෙම ඉඳලා ඉවරලා අපි පහු කාලීනව අපි දකිනවා මේ ආයතනය කරගෙන ඉද්දි මේ ආයතනයට තියෙන බලපෑම්. මේ ආයතනයේ විශාල බලපෑම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකට ප්‍රධාන හේතුව තමයි අසංග කතෘභාග කළමනාකරන ආයතනයක් හෝ කලෙක්ටිව් මැනේජ්මන්ට් ඒ කියන්නේ සාමූහික කළමනාකරන ආයතනයක් රෙජිස්ටර් වෙන සිස්ටම් එකක් තියෙනවානේ ලංකාවේ. ඒක non profitable non governmental organisation එකක් වෙන්න ඕනේ. right? එතකොට මේ ඕගනයිසේෂන් එක රෙජිස්ටර් මේ විදිහට රෙජිස්ටර් වෙනවා නම් විතරයි වයිපෝ එක පිළිගන්නේ ඒක කලෙක්ටිව් මැනේජ්මන්ට් ඕගනයිසේෂන් එකක් කියලා. right? එතකොට ඒ විදිහට රෙජිස්ටර් කරන්න ඕනේ. එතකොට මේකේ මෙම්බර් කියන්නේ මෙම්බර්ස්ලා කොහොමද ගන්න කියන එකට නිර්ණායක තියෙනවා. මේකේ ඩිරෙක්ටර් බෝඩ් එක පත් කරන්න ඕනි කොහොමද කියන එකට නිර්ණායක තියෙනවා. ඒ කියන්නේ සදාකාලික
චෙයාමන්ලා සදාකාලික ඩිරෙක්ටර් බෝඩ් නෑ ඒවල. ඒවා තීරණය කරන්නේ ඒකේ මෙම්බර්ස්ලා. මෙම්බර්ස්ලා කියන්නේ කවුද? මෙම්බර්ස්ලා කියන්නේ ඒ අදාළ කර්තෘභාග කළමනාකරන ආයතනය ස්පෙસિෆිකලි ස්පෙસિෆයිඩ් ඒ කියන්නේ හරි ස්පෙસિෆික් රයිට් එකක් මැනේජ් කරන්නේ. ඒ කියන්නේ අපි දන්නවා බුද්ධිමය දේපල පනතේ ඉතාම පැහැදිලිව chapter 1 තියෙන්නේ copyright වලට, chapter 2 තියෙන්නේ related rights වලට. එතකොට related rights වලට එක ආයතනයකුත් මේ copyright වලට තව ආයතනයකුත් ලංකාවේ හැදෙන්න ඕනේ. right? එතකොට copyright එකේ ඉන්න පුළුවන් ගීත රචකයෝ, සංගීතඥයෝ සහ ප්‍රකාශකයෝ, සංගීත ප්‍රකාශකයෝ විතරයි. මේ තුන් ගොල්ලන්ට විතරයි. එතකොට related right එකේ ඉන්න පුළුවන් ගායක ගායිකාවන්ට සහ CD producers ලට විතරයි. right? ඒ දෙගොල්ලන්ට ඕන වෙනම හදා ගන්නත් පුළුවන්. ඒ දෙගොල්ලන්ට එකතු වෙලා හදා ගන්නත් පුළුවන් ඕන. ඒක ලෝකේ පිළි අරගෙන තියෙන ක්‍රමවේදය. එතකොට ලංකාවේ මේක වෙද්දී අපි දැක්කා මේක කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ එක ආයතනයක් තියෙනවා conflict of interest ඒක ඇතුලේ ඉන්නවා ගායක ගායිකාවෝ ඉන්නවා ගීත රචකයෝ ඉන්නවා සංගීතඥයෝ ඉන්නවා CD producers ලා ඉන්නවා නළු නිලියෝ ඉන්නවා මේ audio engineers ලා ඉන්නවා කියන්නේ ඒක mix fruit එකක් ඒක right එතකොට අපි මේක දැක්කා 2004 World Intellectual Property Organization එකේ ඉතාම ලස්සන සමීක්ෂණ වාර්තාවක් දීලා තිබුණා. ඒ සමීක්ෂණ වාර්තාව කියවුවාම අපි දැනගන්න ඕනේ හරියට තියෙන කෙනෙක් නම් හරියට ඔළුවක් තියෙන කෙනෙක් නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ 2009 ඒ report එකට තව enhance කරලා ඒ report එකක්ම දුන්නා සමීක්ෂණ වාර්තාව WIPO World Intellectual Property Organization. අපි නෙමෙයි World Intellectual Property Organization. ඒකොල්ලන් කියන්නේ මොකද්ද? ඒකොල්ලන් කියන්නේ මේ ඇති කරලා තියෙන කිසිම සංගමයක් මේ වැඩේට ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට මේක ගැලපෙන්නේ නැහැයි කියද්දී මේ රටේ මේ රාජ්‍ය ව්‍යුහය මොකද්ද කරන්න ඕනේ වෙන්නේ? ඒ කියන්නේ මේ ගැලපෙන දේ මේ මිනිසුන්ට හදලා දෙන එකනේ කරන්න ඕනේ. නේ? ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. දැන් මට පුළුවන් නම් රංගට පුළුවන් නම් මගේ අපි දෙන්නට තනියෙන් අපේ වැඩේ කරගෙන යන්න දිගින් දිගටම මේ මුළු ලෝකෙම මේ සරත් දසනායක මහත්තයාගේ සින්දු කවුද ගහන්නේ කියේ රංගට ඇවිදින්න පුළුවන් නම් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. වෙන වැඩක් කරන්න වෙන්නේ නැහනේ. මට වෙන වැඩක් නොකර ඒක කරන්න බෑ. කරන්න බෑනේ. ඔව් ඒක කරන්න බෑ. නිර්මාණකරුවෙක් ඒක කරන්න බෑ. බෑ. ඒක එහෙමනම් ඔයාට මේ ෆිනොමිනල් එහෙන අයි එකක් හරි මේ කණක් තියෙන්න ඕනේ මේක අහගෙන ඉන්න. එහෙම නෑනේ. ඉතින් එහෙම කරන්න බෑ. ඒක හින්දා තමයි මේ ආයතන හැදුවේ ලෝකෙ. මේ concepts ගෙනාවේ. collective management organization කියන්නේ. හැබැයි අපේ ලංකාවේ මේක කරන්න දෙන්නේ නැහැ. අපේ ලංකාවේ ගීත රචකයෝ, සංගීතඥයෝ, ප්‍රකාශකයින්ට විතරක් ආයතනයක් හදන්න දෙන්නෙම නැහැ. අර conflict එකම තියාගෙන ඉන්නවා. ඒක ඇතුලේ ගායක ගායිකාවොත් රින්ගනවා, ඔක්කොම ඉන්නවා. අර ගායක ගායිකාවන්ට සහ CD producers ලට හදන්න දෙන ආයතනය හදන්න දෙන්නෙම නැහැ. ඒක ඇතුලේ තව අයව දාලි වෙරලා මේක අර මික්ස් ෆෘට් එකක් වගේ රංග කිව්වා වගේ මේක පුළුවන් තරම් කන්ෆ්ලික්ට් කරලා තියෙන්නේ. මේ කන්ෆ්ලික්ට් එකේදී මේ කිසිම පාර්ශවයකට පැහැදිලිව ගිහිල්ලා තමුන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශ කිරීම කරන්න බෑ. මෙන්න මේ අවස්ථාව තමයි ගන්නෙ මේ නිර්මාණ තැන් වල පාවිච්චි කරන මිනිස්සු. ඒ මෙතන ලොකු කන්ෆ්ලික්ට් එකක් තියෙනවානේ. මේ කන්ෆ්ලික්ට් එක හදන්න දෙන්නේ නැහැනේ හත්තලා මේ. නේ මේක හදන්න දෙන්න එපයි මේක හදලා දෙන්න එපයි ඒකටනේ අපි රජයක්පත් කරගන්නේ රජය අපිට අවශ්‍ය වෙන්නේ ජනතාවට නිවැරදි මාර්ගෝපදේශකත්වය දෙන්නනේ මට තනියෙන් මගේ වැඩේ කරගන්න පුළුවන් නම් රංගට කරගන්න පුළුවන් නම් ඔයාට කරගන්න පුළුවන් නම් අපිට රජයක් ඕනේද දැන් බුද්ධිමය දේපල කාර්යාලයකුත් තියෙනවානේ. ඒතකොට ඒ කාර්යාලය බෑ මැදිහත් වෙන්න මේක. මැදිහත් වෙන්න එපා ඒ කාර්යාලය. ඒගොල්ලන් උඩ බලාගෙන නිකන් ඉන්නකොට අපිට ඕනේව කරගන්න කියලා අතහැරලා දාලා ඉන්නවා. එතකොට අපි මෙහෙ නිකන් ෆයිට් වෙනා මේ ආයතන දෙකක් තියාගෙන ඒක ඇතුලේ ඔක්කොම එකට දාගෙන. ඔව්. ලෝකේ කියනවා ඕගොල්ලන් හරි විදියට හැදිලා එන්නේ. එතකොට අපිට ඕගොල්ලන් අපි වාර ගන්න. එතකල් ඕගොල්ලන්ට බෑ. දැන් මේ වෙලා තියෙන්නේ එතකොට දැන් මේ ඩිජිටල් කියන ප්ලැට්ෆෝම් එක ආවට පස්සේ තමයි කට්ටියට ඇස් හැරිලා තියෙන්නේ. මොකද අපේ ගීත ලෝකේ හැමතැනම පාවිච්චි වෙනවා. හැබැයි අපිට ඒවා මොනිටර් කරන්න ඒගොල්ලන්ගේ සහයෝගය ගන්න බෑ. මොකද ඒගොල්ලන් කියන විදියට අපේ රටේ මේ කියන ආයතන දෙක නැහැ. දිව්‍ය හදලා නැහැ. දැන් උදාහරණයක් විදිහට විශාරද නිලා වික්‍රමසිංහ මහත්මියකින් මම ඇහුවා ඇයි මේ ඔයගොල්ලන්ගේ සින්දු මේ විදිහට එක කෙනා YouTube දාලා තියෙන්නේ කියලා. එතුමිය කියනවා මේක ලිව්ව කෙනා නෙමෙයි දාලා තියෙන්නේ. මේක රංග දසනායක නෙමෙයි දාලා තියෙන්නේ තාත්තගේ රයිට් එක තිබ්බට. දැන් මේවා වෙනුවෙන් මුකුත්ව වෙන්නේ නැද්ද එතකොට? ඒක තමයි අසංග. ඒ කියන්නේ මේ දැන් ඔය YouTube කියන concept එකේදී අසංග YouTube කියන එකට ඕන කෙනෙක්ට ඕන දෙයක් දාන්න පුළුවන් නේ. එතනදී ඒගොල්ලන් අහනවා specifically නේ. හරිද? ඒගොල්ලන් අහනවා මේක ඔයාගේද? ඔව්. ඒගොල්ලන් එච්චරයි අහන්නේ.
එතනින් පස්සේ කන්ෆ්ලික්ට් එනකොට ඒවට ඒගොල්ලන් වෙන විදියට ඒවට උත්තර දෙනවා. හැබැයි ඒ දාන මොහොතේ ඒගොල්ලන් කියන්නේ ඒක ඕන කෙනෙක්ට දාන්න පුළුවන් ඕන කන්ටෙන්ට් එක. ඉතින් ඒ නිසා ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට දැන් මගේ සින්දුවක් දැන් මගේ තාත්තගේ සින්දුව නේ මගේ සින්දුත් තියෙනවා එක තැන්වල දාපු. ඉතින් මට ඕක කොච්චර කියලා ඕක මේවා කරන්නද මම මැදිහත් වෙලා. ඉතින් එහෙම නිසා තමයි අපි මේ සංවිධාන හදාගන්න ඕනේ. ආයතන එහෙම තියෙනකොට ආයතනයේ ඒ ආයතන වලින් කරන්නේ කාර්යය. අපි කරන්නේ නිර්මාණය කරන එක. අපි නිර්මාණ ශිල්පීන් විදියට අපිට ඒවා ඔළුවේ තියාගෙන නිර්මාණ කරන්න බෑනේ. අපිට හොඳ ඔළුවක් තියෙන්න ඕනේ නිර්මාණයක් කරන්න. දැන් ඒ කියන්නේ ඔබත් එක්ක ඉන්න කණ්ඩායම ශිල්පීන් ආරක්ෂිතයිද මේ වෙද්දී? අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් අර කතන්දරේදී ඇත්තටම අපිට කියන්න ඕන උනේ ඒ කියන්නේ ඇක්පෝ එක අපිට කරගෙන යන්න ඉස්සරහට ඒ අවශ්‍ය කරන කරගෙන යන මාවත අපිට නිවැරදිව කරගන්න දෙන්නේ නැති මහ විශාල බලපෑම් තියෙන නිසා තමයි ඇත්තටම මේක පිටිපස්සේ කවුද මේ බලපෑම කරන්නේ? මේ ඒ කියන්නේ දැන් මේ බලපෑම් කරන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ මේක බොහොම කියන්නේ සංවිධානාත්මකව කරන බලපෑම් මේවා. right? ඒ කියන්නේ ඔයා නිකන් හිතන්නකෝ ඔයාගේ අයිතිය උදුරලා අරගෙන ෆ්‍රීකවෙන්සි එකක් කාට හරි විකුණලා උඹලට ඕන දෙයක් කියාගනින් කියලා කටක් කරලා දීලා තියෙද්දි මොනවද කියන්න බැරි ඒගොල්ලන්ට? ඒගොල්ලෝ ඕන දෙයක් කියනවනේ. මිනිස්සුන්ට ඕන කුණු ගොඩක් විකුණන්න පුළුවන් තත්ත්වයකට පත් කරලා තියෙනවනේ අද සදාචාරය ගැන කතා කරන ඔය කට්ටිය. දැන් මේ රටේ හරි විදිහට මේ අයගේ කතුරු භාගෙ දෙනවා නම් මේ කොවිඩ් එකෙන් අවුරුදු 5ක් රට වහලා තිබ්බත් මේ ශිල්පීන්ට ජීවත් වෙන්න පුළුවන්. පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට දැන් ඒක කරගන්න බැරි හින්දා තමයි දැන් මේ රජයට රුපියල් 10000ක බඩු පාර්සලයක් කලාකරුවන්ට ගිහින් දෙන්න අවශ්‍ය නැහැ. මෙවැනි දේවල් හරියට ක්‍රියාත්මක වෙනවා. ලෝකේ කවුරුත් එහෙම දෙන්නේ නැහැ. කලාකරුවා කියන එක මෙහෙම හිඟා ගන්න ඕනේ නැහැ මෙහෙම. දැන් පිට රටවල කලාකාරයෝ සමාජයට මේ උදව් කරනවා. කලාකාරයෝ අපි දැන් සමහර වෙලාවට දකින්න දෙයක් තියෙනවා මේ සමහර වෙලාවට තාත්තා මිය ගියාට පස්සේ දරුවන්ට වෙන රැකියාවක නිරත වෙන්න බැරි නම් ඒ ගීතම ගායනා කරනවා. දැන් හරි විදිහට ගත්තාම මේ නීතිමය දේපල තුල මේකේ අයිතියක් තියෙනවා. අයිතිය තියෙන විශේෂයෙන්ම පදරචකයාට සහ සංගීත වේදිකාටනේ. එතකොට අර දරුවා වුණත් ජීවත් වීමට මුකුත් කියන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහාත් අවසරයක් ගන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් තමන්ගේ තාත්තා ගායනා කරයි කියලා ඉවරලා එහෙම සින්දු කියන්න කාටවත් බෑ. ඉතින් අපි ඒක දකින්නෙත් නෑනේ ලෝකේ. දැන් බොබ් මාලිගේ පුතා බොබ් මාලිගේ සින්දු කියන්නේ නෑනේ. ඉතින් අපි කියන්නේ මෙහෙම මම හිතන්නේ දැන් ඔය කාරණා ඔබ කිව්වහම තමයි හුඟක් අය දන්න යම් සුළු පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි ලංකාවේ විදිහට නම් බොබ් මාලිගේ පුතත් සින්දු කියනවා ඇති කියලානේ හිතන්නේ. ඔව් එහෙමනේ හිතන්නේ. එහෙමයි හිතන්නේ. ඒක තමයි තියෙන ගැටලුව. අර දැන් අපි ආයි අර ආයතනය සම්බන්ධයෙන් කතා කරන තත්ත්වෙට ආවොත් ඉතින් අපිට මේ වැඩේ කරගන්න දෙන්නේ නැති තැන තමයි. ඇත්තටම අපි රංගයි මමයි අපේ චතුරයි අපි තුන්දෙනා කතා කරලා ඉවරලා අපි මේ පබ්ලිෂින් ඇඩ්මිනිස්ට්‍රේෂන් ආයතනය නිර්මාණය කරන්නේ. ඊට පස්සේ අපිත් එක්ක අපි කරගෙන ගිය වැඩපිළිවෙලත් එක්ක ඊටාම සාධනීය ලෙස සම්බන්ධ වෙච්ච ගීත රචකයෝ සංගීතඥයෝ අපිත් එක්ක හිටියා. ඒගොල්ලන් අපි ගැන අවබෝධයෙන් හිටියා සහ අපි ගැන බොහොම විශ්වාසයෙන් හිටියා. ඒගොල්ලන් අපි මේ ඇති කරගත්ත සංවිධානයත් එක්ක සංවිධානයක් නෙමෙයි අතරම අපේ කම්පැනි එකක්. අපි ප්‍රයිවට් ලිමිටඩ් ලාභ ලබන ආයතනයක්. දැන් ඕනම කෙනෙක් මේ ආයතනයක් රෙජිස්ටර් කරන්නේ 2007 අංක 7 දරන පනත යටතේ සමාගම් පනත යටතේ. ඒ විදිහට සමාගමක් අපි ඇති කරලා තියෙනවා. ඒ සමාගම අපිට ආටිකල්ස් ඇසෝසියේෂන්ස් තියෙනවා. ඒ ආටිකල් ඇසෝසියේෂන් එකේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා අපේ ජොබ් එක මොකක්ද කියලා. ඒ ජොබ් එක අපි ඩිෆයින් කරලා තියෙනවා ඒකේ. ඒ අනුව අපි මේ රටේ සියලුම නිර්මාණකරුවන්ගේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න දැනට 100කට විතර ආසන්න කණ්ඩායමක් දැන් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ නිර්මාණ අපිට අනේ ආරක්ෂා කරලා දෙන්න කියලා නේ. ඒගොල්ලන් අපෙන් ඉල්ලා සිටිනවා මේක අවුරුදු ගානකට කරගන්න බැරි වුණා. ඕගොල්ලන් තමයි මේ වෙනුවෙන් වැඩ කරනවා නම් කරන්න පුළුවන් කණ්ඩායමක්. ඒක නිසා අපිට ඕගොල්ලන් ගැන විශ්වාසයක් තියෙනවා. ඉතින් කරුණා කරලා අපිට මේ වැඩේ කරලා දෙන්න. ඉතින් මෙතන සමහරක් අය මේක බිස්නස් එකක් පැත්තෙන් අර්ථකථනය කරනවා. ඔව් මේක බිස්නස් එකක්. ඔව් මේක බිස්නස් එකක්. බිස්නස් එකක්. ඇත්තටම දැනගන්න ඕනේ සංගීතය කියන්නේ ව්‍යාපාරයක්. මියුසික් බිස්නස් කියන්නේ ඒකට. මේ ලංකාවේ වෙලා තියෙන්නේ මේ මියුසික් බිස්නස් කියන එක කියන හරියට අඳුර ගන්න නැතුව වැඩ කරන එක තමයි මේ වෙලා තියෙන්නේ. ඒ හින්දානේ කියන්නේ කලාකරුවෝ ව්‍යාපාරයක් විදියට බලන්න ඕනේ. මේක ව්‍යාපාරයක් ඇත්තටම. මියුසික් කියන්නේ බිස්නස් එකක්. ඒක උගන්වනවා යුනිවර්සිටි. අපිට උගන්වලා තියෙන්නේ there is no business like show business කියලා. මේ show business එක තමයි ලෝකේ තියෙන ලොකුම business එක. මේක business එකක්. මියුසික් කියන්නේ business එකක්. එතකොට මේ business එක ඇතුලේ මහ විශාල සුවිශේෂී කාරණාවක් එනවා සංග.
intellectual property කියන එක. ඒක තමයි ලොකුම business එකේ තියෙන. right? මම ඔයගලන්ට ඔයාට කියන්නම් උදාහරණයක් හැටියට CSAC report එක ගත්තාම CSAC තමයි මේ ලෝකේ සියලුම කතුරුබා කළමනාකරන ආයතන සංවිධාන control කරන තැන. ඒගොල්ලන් තමයි නිර්ණායක හදලා තියෙන්නේ ආයතන කොහොමද පවත්වාගෙන යන්න ඕනේ ලෝකේ කියන එක. ඒගොල්ලන්ගේ මේක අනුව ඒගොල්ලන්ගේ reports අනුව 2019 2020 විතරක් ඒගොල්ලන් කතෘත්වය සඳහා ඒගොල්ලන් එකතු කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආයතන කියන්නේ රටවල් 120ක collective societies 220ක් එකතු කරලා තියෙනවා. බිලියන 19ක් යුරෝ කතෘත්වය වෙනුවෙන්. එතනින් වැඩියෙන්ම පෝෂන් එක 168කට අදාළ පෝෂන් එක මොකද්ද? ඒ එකතු කිරීමේ රේඩියෝ ටීවී. අපේ අය ගොඩක් අය හිතේ තියාගෙන ඉන්නවා YouTube කියලා. නැත්තම් මේ ඩිජිටල් කියලා. නෑ. රේඩියෝ ටීවී. රේඩියෝ ටීවී රෙවෙනියු එක තමයි අදටත් ඒගොල්ලන්ගේ ලොකුම පෝෂන් එක ඒගොල්ලන්ගේ රොයල්ටිස් වල. එතකොට ඒ ලොකුම පෝෂන් එක තමයි අපේ ලංකාවේ පොඩිම හිඟන පෝෂන් එක වෙලා තියන්නේ. දැන් ඇත්තටම ලැබෙන්නෙම නැති තරම්. ලැබෙන්නෙම නෑ. ඒක තමයි ලැබෙන්නෙම නෑ කියන්නේ දැන්. ඔය දැන් රින්ගින්ටෝන් CI ආපු විදිහත් අපිට කියන්න පුළුවන් අසංග. ඔය රින්ගින්ටෝන් කාරණාවේදීත් ඔය ප්‍රශ්නෙම නිර්මාණකරුවන්ට බලපෑමනේ. සමහරවිට ගායකයා ගිහිල්ලා ගීතය දෙනවා. පද රචකයා සංගීතඥයා පැත්ත පලාතක නැහැ. ඔහුගේ අත්සනක් ඕනේ නැහැ. මුලදී තිබුණ අත්සනක් ඕනේ. එහෙම කාරණා තිබ්බා. හැබැයි නෑ. හැබැයි දැන් රින්ගින්ටෝන් බිස්නස් එකත් ඉවරයි. ඔව් රින්ගින්ටෝන්. ඒ කියන්නේ යන්න ඕනේ කාලේ ගන්න ඕනේ අය අරන් ඉවරයි. ඒවා ඉවරයි. නමුත් ඒක බිස්නස් එකක් හැටියට ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් හොඳ පොටෙන්ෂල් ඒරියා එකක් ලංකාවේ වගේ. ඒ කියන්නේ දැන් ලෝකේ අනිත් රටවල් වල අපිට වැඩිය ගොඩාක් දියුණුනේ අසංගමේ නීති. ඒ රටවල් දැන් ඕස්ට්‍රේලියාව වගේ එකක CRBT RBT කියන එක බිස්නස් එකක් නෙමෙයි. මොකද කරන්න දෙන්නේ මට ඔයා කියන්නේ මට ආස වුණාට සින්දුවක් දාගන්න එකට ඔබ මේ ඒ කොළන්ගේ සර්විස් එක පාවිච්චි කරන හැම මිනිහම මේ සින්දුවට ආස නැහැනේ. ඉතින් ඒකින්ද ඒ ඩිස්ක්‍රිමිනේට් කරන්න දෙන්නේ නැහැ ඒ වගේ රටවල් වල. ඒක කොළන් ලොකු නීති දාලා තියෙනවා ඒ වලට. ඉතින් ඒකින්ද ඔයා අවශ්‍යම නම් විතරයි වාට සින්දුවක් ඩවුන්ලෝඩ් කරගෙන තමුන්ගේ ෆෝන් එකට විතරක් දාගන්න පුළුවන් තත්ත්වයේ තියෙන්නේ. දැන් මෙහෙම නෙමෙයිනේ. මෙහි ඔයා කැමති නැති වුණත් ඔයාට මැසේජ් එකක් එනවනේ මේක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. සමහර වෙලාවට මොන වදයක්ද? ඊටාම අත්‍යවශ්‍ය කාරණාවක ඉන්න වෙලාවක මේ ඇමතුම එන්නේ. ඇමතුම එනවනේ. මේක දාගන්න කියලා ඉවරලා. ඉතින් ඒ වගේ මාර විදියට කියන්නේ ඒව ගැන කතා කරලා වැඩක් නැහැ සංගේ. ඒ කියන්නේ රටක නීතියක් තියෙන්න ඕනේ. ඒ රටේ නීතියත් එක්ක තමයි මම කියන්නේ මේ සියලු දේවල් එන්නේ. කැලේක ජීවත් වෙද්දී නීති නැහැනේ. ඉතින් අපි මේ රිප්‍රසන්ට් කරන්නේ පුරවැසියන් හැටියට රටක්ද කැලයක්ද කියන එක තමයි අපිට තීරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අද. නමුත් කැලෑවේ තියෙන සබාදහමේ නීතිත් කඩලා දාපු මිනිස්සු අපි. ඒ නිසා අවසාන වශයෙන් මේ නිර්මාණකරුවන්ගේ කලාකරුවන්ගේ තියෙන අයිතිය පිළිබඳව අපේ රටේ ඉන්න ප්‍රේක්ෂකාගාරය රසිකාගාරය දැනුවත් කරන්න ලැබීම මම හිතනවා අසංග ලයිව් අපේ මේ මාධ්‍ය අවකාශයේ අපේ වගකීම අපි යම් ආකාරයක ඉෂ්ට කිරීම කියලා අවසාන වශයෙන් ඔබට මොනවද කියන්නේ? අවසාන වශයෙන් රංග මම හිතන්නේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඇත්තටම දැන් මේක ගැන දැනුවත් වෙන්න ඕනේ අපි දැන් මේ වෙනකොට මේ නිර්මාණ මංකොල්ලය ඇත්තටම ඒගොල්ලන් හදනවා මේක. ඒ කියන්නේ මේ රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ඇතුව අපේ නිර්මාණවල ගාන ඒගොල්ලන්ට තීරණය කරන්න. ඉතින් අපි දෙන්න හොඳ නැහැ. ඒක හැම නිර්මාණකරුවෙක්ම ඒකට නැගී හිටින්න ඕනේ. මොකද මේ වෙන විදියකට කියන්නේ පර්ල් බේ එක ඇතුලේ තියෙන මයික්‍රොෆෝන් එක ගාන ලක්ෂයයි මම කියනවා හැබැයි මට 50000ට ඕනේ කියලා අරගෙන යනවා. ඒ වගේ මේ බිල්ඩින් එක කියලා හිතන්නකෝ. දැන් මේ බිල්ඩින් එකේ රෙන්ට් එක මේ අයිතිකාරයා අපි රෙන්ට් එක අපි ලක්ෂ 3ක් දෙනවා කියලා කියමුකෝ. එහා පැත්තේ බිල්ඩින් එක මිනිස්සයා කියලා කියනවා නෑ ඔයා ලක්ෂ 3ක් දෙන්න බෑ. ඔයා දෙන්න පුළුවන් රුපියල් 20000යි. එහෙම කරන්න බෑනේ. මේ බිල්ඩින් එක අයිති මේ මිනිස්සයාට. එතකොට ඒක ගාන තීරණය කරන්න බෑ. ආණ්ඩුවට ගානේ තීරණය කරන්න බෑ. මගේ එහෙම නිර්මාණය. මගේ ප්‍රොපර්ටි. එහෙමනම් කරුණාකරලා ඔයගොල්ලන් ගහන්න එපා. එතෙන්ද තමයි අපි ගේන්න ඕනේ. ඔව්. එහෙම තැනකට එනවා නම් අපේ නිර්මාණ පාවිච්චි කරන්න එපා. එහෙමනම් මම කියනවා මගේ තාත්තගේ එක සින්දුවක් ගහන්න එපා රියැලිටි ෂෝ එකට. මගේ සින්දු නැහැ. මගේ තාත්තගේ සින්දු වලින් මේ රියැලිටි ෂෝස් වැඩ කරන්නේ ඔක්කොම යන්නේ. 180ක් යන්නේ මගේ තාත්තගේ සින්දු. හැබැයි දැන් ඔබ හදපු සින්දුත් අපි දකිනවා. ඔව් යනවා ඇති. ඒ වුණාට පරණ සින්දු තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම වෙන අපි ප්‍රවීණ නිර්මාණ ශිල්පීන්ගේ සින්දු. ඒව පාවිච්චි කරන්න එපා. කරුණාකරලා අපි කියන්නේ එහෙමනම් අපේ මෙම්බර්ස්ලාගේ සින්දු පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ
ඉස්සරහ දවසක ලිඛිතව එවන්න වෙයි කියලාද ඔය කියන්නේ? අනිවාර්යෙන්ම යවන්න වෙනවා. මොකද ඒ තැනට අපි ගෙනාවොත් එහෙම අසංග අපිට යවන්න වෙනවා. ඒක දැන් අපේ නිර්මාණ ශිල්පීන්ට මේ වෙනකොට ලැබෙන්නේ නැත්තම් ඉතින් ඒක ගහන්න නැතුව හිටියාම ඉවරයි. අපිට පුළුවන් ඒක කියන්න ඒගොල්ලන්ට. ඒක අපේ අයිතිවාසිකම. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක කාටවත් තීරණය කරන්න බෑ. අපිට මේ ඒගොල්ලන් දෙන සොච්චම අරගෙන කටවහන් ඉන්න කියලා. එතෙන් අපි එන්නේ නැහැ. එහෙම හිතන් ඉන්නවා ඇති ඒගොල්ලන්. එතෙන් අපි කියන්නේ ඒ නිසා කියන්නේ හැම නිර්මාණ ශිල්පියෙක්ම මේ වෙනකොට අපේ සංවිධාන අපේ කම්පැනි එකේ ඉන්න මෙම්බර්ස්ලා වෙන්න ඕනේ නැහැ. මේ වගේ ආයතන තව ඇති. එහෙම නැත්නම් තනි තනියෙන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒකලුණුත් මේකට මැදිහත් වෙන්න මේකට හඬක් නගන්න තමන්ගේ නිර්මාණ වෙනුවෙන් කතා කරන්න. ඔව් ඒ කියන්නේ දැන් අපි දන්නවා එක්පෝ ඔස්කා ආයතන දෙකක් තියෙනවා. ඒ වගේම ස්ලෑම් කාඩා කියලා තියෙනවා. සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයක් තියෙනවා. ගීත පද රචකයන්ගේ සංගමයක්. ඒගොල්ලන් කතා කරන්න ඕනේ මේක. ඒගොල්ලෝ එන්න ඕනේ මේකට. ඒගොල්ලෝ එන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඒගොල්ලන් තමන්ගේ නිර්මාණ සහ අනුන්ව පාවා දෙන එකනේ කරන්නේ. කරන්නේ ඔව්. ඒකයි. අනිත් දුක්කම නිර්මාණ ශිල්පීන්ව පාවා දෙනවා. ඒගොල්ලන් මුනිවත රකින්නේ. එතකොට අර මේ මුනිවත රැකීම තුල ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අවසානයේ? ඒ කියන්නේ එහෙම වෙද්දී එතකොට ඒගොල්ලන්ගේ නිර්මාණ ටික විතරක් පාවිච්චි කරගන්න මාධ්‍ය ආයතන දීලා එහෙම ඒවා හිතාගෙන ඉන්නවා නම් ඒගොල්ලන් ඇත්තටම පාවා දෙන කට්ටිය. රුපියල් 200ටද ඒගොල්ලන් දෙන්න හදන්නේ. ඒක දෙක කියන්නේ. ඉච්චර බාල්දු කරන්නේ තමන්ගේ නිර්මාණයක් අපි කියන්නේ. එහෙම තත්ත්වයටපත් වෙන්න ඕනේ නැහැ සංගීත නිර්මාණ ශිල්පීන් කියන කට්ටිය. ඉතින් ඒකත් එක්කම අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ නිර්මාණකරුවන් සම්බන්ධයෙන් අපිට කතා කිරීමේ අයිතිය අපි සතුව තියෙනවනේ අසංග. ඒ මිනිස්සු අපිත් එක්ක කියන්නේ මේ හැම නිර්මාණකරුවෙක්ම අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ යම්කිසි අවශ්‍යතාවයක් මතනේ. members interest නේ members interest කියන එක නිතාම වැදගත්ම දේ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. එතකොට අපේ නිර්මාණකරුවෙක් යම්කිසි විදියකින් බලාපොරොත්තු වෙනවා නම් අනේ මේ සංවිධානය මේ මගේ මේ නිර්මාණය ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ දේ කරයි කියලා ඉවරලා අපිට විශාල වගකීමක් තියෙනවා ඒ කටයුත්ත කරන්න. සමාජික අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ අපෙන් පරිබාහිර සමාජිකවන් ඒකොල්ලන්ට මේක මහ විශාල මේ ඒ කියන්නේ අපි අර කියන්නේ මේ ඒකට අත්පොතක් බවට පත් වෙනවා. ඒකොල්ලන් මේක අත්පොත් කරගන්නවා. එහෙම ආයතනයක් එහෙම කටයුතු කරද්දී අපිත් එතනට එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිත් මේ ඒකොල්ලන් අපිත් එක්ක එකතු නොවුනත් මං කියන්නේ එළියේ ඉඳගෙන ඒකට සපෝට් කරනවා. ඒකට වටින පිටිවහලක් බවට පත් වෙනවා. එතකොට ඒ අදාළ අනිකුත් සියලුම සංවිධාන වලට පුළුවන් වෙනවා ඒ නිර්මාණකරුවන්ගේ ආරක්ෂා කරන්න ඕන නිර්මාණ වෙනුවෙන් පෙනී හිටින්න. අනිත් එක අපි මේ කතා කරන්නේ අදටත් සංගීතය ගැන විතරයි. ඔය මහා ලොකෝයි මාධ්‍ය ආයතනයක් එකපාරක් එක මේ වේකට ඇවිල්ලා කිව්වා රියැලිටි ෂෝ එකක් කරන සල්ලි වලින් අපිට මේ ටෙලිනාට්‍ය 5ක් කරන්න පුළුවන් කියලා. මං කිව්වා කරගන්න කියලා. ඒ කියන්නේ ඒ මොකද ඒකට හේතුව? ඇයි එහෙම කියන්නේ? ඔයා දන්නවනේ ටෙලිනාට්‍ය එක නළුවෙකුට කියන ගෙවන ගාන, හිඟන ගාන. නේ? කියන්න ඕනේ නැහැනේ කතාව. ඔයා දන්නවනේ අසංග. බොරු කියන්න ඕනේ නැහැනේ අපි. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එක කීයද? 1,50,000ට විකුණන ප්‍රොඩක්ෂන් එක අන්තිමේදී රුපියල් 65,000ට 80,000ට කරන තත්ත්වයටපත් වුණානේ. කාගේ ශ්‍රමයේද හූරා කන්නේ මේ? ඒ ශ්‍රමය හූරා කමින් ඒ සදාචාරාත්මක සියලුම ප්‍රවේශයන් විනාශ කරමින් අපිට එනවනම් සදාචාරය උගන්වන්නේ කොල්ලන්. එතන තමයි තියෙන ලොකුම ගැටලුව ඒගොල්ලන්ට. මොකද ඒකට හේතුව මම එයාට කිව්වා පැහැදිලිව මම මේ මීටින් එකේදී කිව්වා කවදා හරි ටෙලිනාට්‍ය වෘත්තිකයින් එකතු වෙයි අපි වගේ. අපේ සංගීත වෘත්තිකයින් වගේම ටෙලිනාට්‍ය වෘත්තිකයින් කවදා හරි එකතු වෙලා ඉවරලා ඒකොල්ලන් ගණන් කියන්න ගත්ත දවසට රියැලිටි ෂෝ එකකින් 5ක් නෙමෙයි සමහරක් වෙලාවට ඕකොල්ලන්ට රියැලිටි 10ක් කරන සල්ලියයි එක ටෙලිනාට්‍යයක් කරන්න. පැහැදිලිව. මං කිව්වා ඒක. දැන් මේ අසංගලයි වැඩසටහනේ කැමරාව පසුපස ඉන්නේ ලංකාවේ සම්මානනීය සංස්කරණ ශිල්පියෙක් උදිත මංගල. නමුත් මේ ශිල්පීන්ගේ නිර්මාණ පිළිබඳව අද කවුද කතා කරන්නේ? දැන් උදිතට ඊටාම පැහැදිලිව එයාට අයිතියක් තියෙනවා. එයා එඩිටර් කෙනෙක් හැටියට එයාගේ සෙකන්ඩරි රෙමියුනරේෂන් එකකට. ඒ කියන්නේ එයා එකපාරක් එඩිට් කරලා ඒක ටීවී එකේ ගියාට පස්සේ ඒ ටීවී එකට අයිති නෑ. ඒක තව තැන්වල විකුණ YouTube දාගෙන අරවල දාගෙන මේවල දාන්න. මේ මනුස්සයර ගෙවන්න ඕනේ. ඒ දාන හැම තැනකින්ම මේ සදාචාරයේ කෙලසමින්ද අසංග අපිට කියන්නේ සදාචාරාත්මක වෙන්න කියලා. අපේ නිර්මාණකරුවෝ දන්නා සදාචාරය කියන්නේ මොකක්ද කියලා. අපිත් එක්ක ඉන්නේ කවුද? අපිත් එක්ක ඉන්නවා රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මේ විශාල මේ නිර්මාණකරණයේ බලකණු. right? ඉතින් මේ මිනිස්සුන්ගේ සදාචාරයේ කෙලසමින් කොහොමද හත්තලාමි කියන්නේ මේ අපිට සදාචාරය උගන්වන්න ඉන්නේ. ඉතින් මං කියන්නේ මේක හරි විහිළුවක් අසංග.
හරිම විහිළුවක්. ඒකෙන්ද අපි කියන්නේ මෙච්චරයි. මේවා ගොඩාක් දුර ගෙනියන්න එපා. දිගට ඇද ඇද යන්න ඕන දේවල් නෙමෙයි. හරිම සරලයි. සාකච්ඡා කරන්න එන්න අපිත් එක්ක. තැන් වල බොරු මේ නිවුස් ගගහ බොරු මැසේජ් දදා දැන් ඔයා දන්නවද ඒක ආයතනයක් එක්ක අපි සාකච්ඡා කරන්න ගියා. ඒ ආයතනය මේ රටේ මහා ප්‍රධාන රියැලිටි ෂෝ එකක් කරන කට්ටියක්. අනිත් පැත්තට අපි ඉවර කරලා පස්සේ මේ දොරෙන් යද්දී අනිත් පැත්තේ ගිහිල්ලා ඉවරලා මැසේජ් එකක් දානවා ඒ අදාළ මේකට මේ BDD ග්ලෝබල් ආයතනයේ කිසිම ගීතයක් භාවිතා කරන ලෙසට මේ උපදෙස් දෙන්න කියලා. ඒ සදාචාරය ආරක්ෂා කරන කට්ටිය ඒ කරන්නේ. අපිට කියන කට්ටිය. හොඳයි. ඉතින් එහෙම කොච්චර කල් යන්න පුළුවන්ද කියලා ඒගොල්ලන්ම තීරණය කරනවා. ඒ කියන්නේ අපේ දැන් මේ වෙනකොට ගීත 10000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා අපේ මෙම්බර්ස්ලාගේ. ඉස්සරහට තවත් අපි වැඩි කරගන්නවා. එතකොට 80ක් 90ක් විතර ඔක්කොම අපේ නිර්මාණ ශිල්පීන්ගේ ගීත. එතකොට ඒවා පාවිච්චි කරන්නේ නැතුණාම ඔයගොල්ලන්ට පුළුවන් බාන හින්දි දෙමළ පිරිත් වගේ ඒවා දාගෙන කමර්ෂල්ස් ගහන්න. ඒක කිසි ප්‍රශ්නයක්. ඔයා කියන්නේ අසංග එකපාරක් මේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නාලිකාවක එක්කෙනෙක් කිව්වා මේ හිටපු සභාපතිවරයෙක් කිව්වා මේ අපේ සින්දු ගහන්න දුන්නේ නැත්තම් මං හින්දි සින්දු ගහනවා කියලා මුළු දවසම. ඒ කියන්නේ නිකන් ගහන්න පුළුවන් කියලා හිතේ තියාගෙන ඉන්න. ඔව්. ඒකයි ඒ. ගහලම බලන්න වෙනවා. ගහලම බලන්න වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. මම හිතන්නේ කොහොම සුවිශේෂ කාරණාවක් අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපි පහුගිය සතියේ කතා කරා මේ YouTube තුලින් කතා කරද්දී වැරදි පින්තූරයක් පාවිච්චි කළා කොයිතරම් දුර ගියාද කියලා මේ දියැලක සිදුවීම. ඒ ගැන කතා කරන්න සූදානම් නැහැ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම මේ අනාගතය වෙනුවෙන් අද බැනුම් අහන්නේ. වර්තමානයේ මාධ්‍ය ලෝකේ සමහර ලාවට කියයි ඔන්න හර්ෂ බලන් ඉන්නවා. එයාගේ අහවල් සින්දු ගන්න එපා. හැබැයි අද ඒක වැරදියට තේරුම් ගන්න අයට අනාගතය වෙනුවෙන් මේ කරන කාරණාවට මේ කණ්ඩායම වෙනුවෙන් සාධාරණ ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ විධායක අධ්‍යක්ෂවරයා උදිත මංගල මහත්මයා සංස්කරණ ශිල්පියා සම්මානනීය අපි තම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම පුංචි තිලිනයක් තියෙනවා ඔබ දෙදෙනාටම ඩ්‍රීම් රෝන් ආයතනයෙන් දේශීය නිෂ්පාදකයෙක්ගේ thank you මේ live beauty එක එහෙම නැත්නම් ඒ වටිනාකම් අපිට තබා ගන්න පුළුවන්කම ලැබෙන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. අපි ආයි දවසක මෙහි සාර්ථකත්වයේ මෙහි ප්‍රගමණය පිළිබඳ කතා බහ කරමු. අසංග ලයිව් නරඹන ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබව දැනුවත් කරන්නයි අපි මේ සියලු වැඩසටහන් කරන්නේ. එhmenan ඔබ දෙපළට ආයුෂ බොහෝ වේවා. එසේම වේවා. thank you බොහොම ස්තුතියි.